ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් සමග මම නිෂාදී බණ්ඩාරනායක. මම බද්‍රජිත් සෞම්‍ය කුමාර. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව රාජ්‍ය හා පෞද්ගලික දයංශයේ සේවා ආරම්භේ. ඇඳිරි නීතිය පැනවීම නීත්‍යානුකූලයි. අධිකරණයෙන් තීන්දුවක්. අද ලංකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ වංශ කතාවේ වගේම ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් ලැබපු දවසක් හැටියට හඳුන්වන්න පුළුවන්. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනයට ධෛර්යයෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති පවසයි. තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමට අවසර. මාර්තු 20 වෙනිදා පස්වරු 6 සිට මේ දක්වාම කොළඹට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික දයංශයේම සේවකයන් අද දිනේ රාජකාරියට වාර්තා කළේ මේ ඇඳිරි නීතිය මැද්දේ. ඒ ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහායි. එම දර්ශනය තරමක් නොහුරු අත්දැකීමක් වුණා. දින ගණනාවකට පසු කොළඹ නගරය යලිත් යම් ජනාකීර්ණ තත්වයකට පත්වීම ඊට හේතුවයි. මාස දෙකකට ආසන්න කාලයක සිට ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන කොළඹ නගරයේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේගත් ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික රූපවාහිනියේ අපි සොයා බැලීමක් කළා. අපේ කණ්ඩායම අද උදේ 6 සිට මේ වනතුරුත් ඒ කාර්යයේ නිරතව සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයට නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන 47 වන දිනය අද. ඒ කොරෝනා වෛරස් පාලනය සඳහා තමයි එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වුණේ. නමුත් අද දවසේ විශේෂ කටයුත්තක් සිදු වෙනවා. වැඩ කරන රාජ්‍ය පෞද්ගලික අංශයේ අපේ සේවකයන්ට අවස්ථාව ලැබෙනවා කොළඹ නගරයට පැමිණෙන්න. ඒ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. අපේ රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය තමයි කොළඹ කියලා කියන්නේ. ඒ නිසා අපි ආර්ථික වශයෙන් නැගී සිටින්න නම් මේ කොළඹ නගරය සක්‍රිය විය යුතුයි. ඒ සඳහා තමයි මේ වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. අපේ රසික ඉන්නව තවත් තැනක ඔබට මේ විදියටම තොරතුරු කියන්නට. අපි ගිහිල්ලා බලමු රසික ඉන්න තැන මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය දවසකදී නම් මෙම ස්ථානය බොහොම කාර්යබහුල ස්ථානයක්. එහෙත් අවසන් දින 50දී එහෙමත් නැත්නම් පසුගිය මාස දෙකක කාලය තුල මෙම ස්ථානය පැවතියේ ජනශූන්‍ය කලාපයක් විදිහට. අද දිනේ අත්‍යවශ්‍ය සේවා සඳහා ජනතාව රාජකාරියට වාර්තා කරන නිසා මෙම ස්ථානය යම් තාක් දුරට කාර්යබහුල වුණා. මෙම ස්ථානයේ සිට බස් රථ 500කට අධික සංඛ්‍යාවක් අද දිනේදී ධාවනයට එක් කර තිබෙනවා. ඒ වගේමයි සඳහන් කරන්නට ඕන අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරියට වාර්තා කිරීම හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට රජය අවසර ලබා දී නැහැ. මධ්‍යම බස් නැවතුම් පොලේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී කොටුව දුම්රිය ස්ථානයේ තොරතුරු කියන්න නිසංසලා ඉන්නවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල මගීන් ප්‍රමාණයකට සේවය සපයන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය තමයි කොටුව දුම්රිය ස්ථානය කියලා කියන්නේ. නමුත් රටේ පසුගිය දිනවල පැවතුණු වාතාවරණයත් එක්ක දුම්රියන් ධාවනය සිදු කෙරුණේ නැහැ. අද දවසේදී කාර්යාල දුම්රියන් 10ක් කොටුව දුම්රිය ස්ථානයේ කේන්ද්‍ර කරගෙන ධාවනය සිදු කෙරුණා. හැබැයි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය මගීන්ට මෙහි සේවාව ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කාර්යාල නිර්දේශයන් මත ඉල්ලීම් කළ සේවකයන්ට පමණයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ සේවාව සපයා තිබුණේ. මොවුන්ගේ ආරක්ෂාව සම්පාදනය කර ගැනීම සඳහා ශරීර උෂ්ණත්වය ගණනය කිරීමට හැකියාවක් ලැබෙන විශේෂ කැමරා පද්ධතියක් සකස් කරලා තියෙනවා. ඒ වගේම අත්සේදීම වැනි විශේෂ ආරක්ෂිත ක්‍රමවේද මේ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගෙන සකස් කරලා තියෙන ආකාරය අපිට දක්නට පුළුවන් කමක් ලැබුණා. කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන බොහෝමයක්ම පිහිටලා තියෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගණනාවක්ම මේ ප්‍රදේශයේ පුරා අපිට දකින්නට හැකියාව ලැබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක රට පුරා ක්‍රියාත්මක වුණු ඇඳිරි නීතිය හමුවේ මේ ආයතනවල ක්‍රියාකාරීත්වයත් මාසයකට වැඩි කාලයක් තිස්සේ අඩපණ වුණා. කොහොම වුණත් අද මේ කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා. වෙනද වගේ විශාල සේවක සංඛ්‍යාවක් නොපැමිණියත් අත්‍යවශ්‍ය සේවක පිරිස් කැඳවාගෙන මේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල කටයුතු සිදු කරගෙන යන්නට ආයතන ප්‍රධානීන් කටයුතු කරලා තියෙන ආකාරය තමයි අපට මේ ප්‍රදේශයේදී රාජ්‍ය ආයතනවල නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට හැකියාව ලැබුණේ. බත්තරමුල්ල ප්‍රදේශයේ තිබෙනවා තවත් මහජනතාවට වඩාත් සමීප ආයතන කිහිපයක්. ඒ තමයි
පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ ආයතනවලත් අද සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරනවා. නමුත් එක්දින සේවා ක්‍රියාත්මක නොවීම නිසා එතරම් ජනතාවක් පැමිණ ආකාරය අපට දක්නට හැකියාව ලැබුණේ නැහැ. කොහොම වුණත් සේවක පිරිස් කැඳවාගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කරන ආකාරයේ මේ ප්‍රදේශයේදී අපිට දකින්නට හැකියාව ලැබුණා. අපි දැන් බලමු පෞද්ගලික අංශයේ කටයුතු මොන විදිහටද සිදු කරන්නේ කියලා. රාජ්‍ය ආයතනවල කටයුතු මේ ආකාරයෙන් ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවත් දැවැන්ත දායකත්වයක් සපයන පෞද්ගලික අංශයේ රාජකාරී කටයුතුද අද උදෑසන සිට ආරම්භ වුණා. විශේෂයෙන්ම අදාළ රාජකාරී ස්ථානීය ප්‍රධානීන්ගේ අනුමැතිය පරිදි අදාළ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වූ සේවක පිරිසක් තමයි අද දිනේ තුල පෞද්ගලික අංශයේ සේවාවන් සඳහා කැඳවා තිබුණේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔවුන් අද දිනේදී රාජකාරී සඳහා වාර්තා කර සිටින ආකාරයක් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ඇතම් සේවා ස්ථාන මගින් තම සේවාවන් සපයා ගැනීම සඳහා මහ ජනතාවත් යම් තාක් දුරට පැමිණ සිටින ආකාරයක් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. Tamanට ඉටු කර ගැනීමට තිබෙන්නේ අත්‍යවශ්‍යම සේවාවක් නම් පමණක් එමේ සේවාව සපයා ගැනීම සඳහා පැමිණිය හැකි. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ගාලු මෝදර පිටියේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ ආරම්භ වීමට පෙර සාමාන්‍යයෙන් දෛනිකව ගාලු මෝදර පිටිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරි යන ස්ථානයක්. නමුත් අවාසනාවකට මෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය මිනිස් ජන ජීවිතය නිවසට පමණක් සීමා කළා. නමුත් ඉන් පරිසරයට ලැබුණේ මහත් අස්වැසිල්ලක්. ඉතින් අපි ජාතික වගකීමක් පෙරදැරි කරගත් ජාතික රූපවාහිනිය විදියට ඔබෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීති කාල සීමාව දැන් ඉදිරියේදී අවසන් වුණාට පස්සෙත් පරිසරය මේ විදිහටම ආරක්ෂා කරගන්න. මා මේ මොහොතේ ඉන්නේ බොරැල්ල නගරයේ. විශේෂයෙන්ම පසුගිය දිනවලදී ඔබට ඔබේ අත්‍යවශ්‍ය රාජකාරී බොහොමයක් මගහැරී යන්නට ඇති. කෙසේ වෙතත් එම රාජකාරී ඉටු කරගන්නට ඔබට මේ වෙද්දී යම් අස්වැසිල්ලක් ලැබිලා තියෙනවා. ඒ අද සිට සේවා සපයන ස්ථාන විවෘතව තිබීම නිසා. කෙසේ වෙතත් ඔබ ඔබේ රාජකාරී ඉටු කරගන්නට නගරයට පැමිණෙනවා නම් ඔබ ඊටමත් ඉවසීමෙන් සහ ඊටමත් සංයමයෙන් කටයුතු කළ යුතුයි. එසේද නොමැති වූහොත් අප මෙතෙක් කල ඊටමත් සාර්ථකව පාලනය කළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අපෙන් මගහැරී යන්නට පුළුවන්. බොරැල්ල නගරයේ සිට ඔබට රැගෙන එන්නට තිබෙන පණිවිඩය එයයි. අපි දැන් සූදානම් කොළඹ ජාතික රෝහල අවට ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව තොරතුරු සොයා බලන්න. ලිප්ටන් වටරවුම කියලා කියන්නේ හැමෝම දන්න බොහොමයක් දෙනා ඒක රාශී වෙන බොහොමයක් අරගලවලට ප්‍රසිද්ධ ස්ථානයක්. නමුත් කිසිදු අරගලයක් කිසිදු ජනාකීර්ණ බවක් පසුගිය දින කිහිපේ මේ ස්ථානය අපිට දැක ගන්නට හැකි වුණේ නැහැ. මේ ආසන්නයේම තමයි අපේ රටේ ප්‍රධාන රෝහල කොළඹ ජාතික රෝහල පිහිටලා තියෙන්නේ. මේ රෝහලෙත් විවිධ සීමාවන්ට යටත්ව පසුගිය දිනවල ප්‍රතිකාර කටයුතු සිදු කරනවා. කෙසේ වෙතත් සාමාන්‍ය දිනවල ජනාකීර්ණ වුණු මේ ප්‍රදේශ ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත් වුණා. ඒ ඔබෙත් මගෙත් ආරක්ෂාව උදෙසා අදින් පසුවත් මේ කොරෝනා අවධානමෙන් අප මුළුමනින්ම මිදෙන තුරු මේ ප්‍රදේශවලට පැමිණීමේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම අප හැමෝගේම යුතුකමක් වෙනවා. අද දිනේ ඇඳිරි නීතිය ලිහිල් කෙරුණේ කාර්යාල සේවා සඳහා පමණක්ම නොවේ. ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමටද අද අවස්ථාව හිමි වුණා. මා මේ රැඳී සිටින දෙහිවල නගරයේ ව්‍යාපාරිකයින්ද දින ගණනාවකට පසු සිය ව්‍යාපාර සුපුරුදු පරිදි ආරම්භ කර තිබෙනවා. එහෙත් ඇතැම් ව්‍යාපාරික ස්ථාන තවමත් විවෘත කර නැහැ. ඔබ මේ දකින්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම. සාමාන්‍ය ජනතාව සිය දෛනික ගමනාගමන අවශ්‍යතාවය වෙනුවෙන් වැඩි වශයෙන් මේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරනවා. කෙසේ වුණත් ඇඳිරි නීතිය බලපැවැත්වුණු පසුගිය කාල සීමාව පුරාවටම මේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන්නට අවසර හිමි වුණේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. කෙසේ වුණත් අද දිනේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යම් නීති රීති සමුදායකට යටත්ව ජනතාවට මේ අධිවේගී මාර්ගය භාවිත කරන්නට අවසර හිමි වෙනවා. ඒ සේවා හැඳුනුම්පතක් හෝ ඇඳිරි නීති බලපත්‍රයක් ඔබ සතු නම් පමණයි. මේ අධිවේගී මාර්ගය භාවිත කිරීම ඔබගේ ගමනාගමනයට වඩාත් පහසු වෙන්නට පුළුවන්. නමුත් ඔබ මේ මාර්ග භාවිත කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. එසේ නොවුනහොත් කොරෝනා වෛරසය යළිත් අධිවේගයෙන්ම අප අතරට පැමිණෙන්නට හැකියාව තියෙනවා. එහෙයින් රටේ ආර්ථිකය වගේම රට යථාවත් කරන්නට අපි හැකි අයුරින් අපේ සහයෝගය ලබා දෙමු. අක්‍රිය කර තිබූ රටක ජන ජීවිතය යථාවත් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒක බොහොම වගකීම් සහගත ක්‍රියාදාමයක්.
ඒ වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෝ ආරක්ෂක අංශ වෙතම පමණක් නොවේ. යම් ලෙසකින් මින් ඉදිරියට ආසාදිතයෙකු බවට පත් නොවී සිටීමේ වගකීමත් තවත් පුද්ගලයෙකු ආසාදිතයෙකු බවට පත් නොකිරීමේ වගකීමත් පැවරෙන්නේ තමාටමයි. ඉදිරි දින කිහිපය තුළ මෙම බස්රිය සහ දුම්රියෙන් පැමිණෙන ජනතාව දසදහස් සංඛ්‍යාවක් බවට පත්වේවි. ඒ අතරේ සිටිමින්ම සියලු දෙනාගේ වගකීම විය යුත්තේ තමා ආසාදිතයෙකු බවට පත් නොවී සිටීමයි. මේ මොහොත වන විට කොළඹ නගරයේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට පෑලියගොඩ සිට සජීවීව සම්බන්ධ කරගන්නවා ජාතික රූපවාහිනියේ චමින්ද ගුණරත්න. අයිබෝන්. අපේ ආර්ථිකයේ මධ්‍යස්ථානයක් වන ඉර 47 නගරයේ අකර්මණ්‍යව කොළඹ නගරයේ යලි යථාර්ථයට පත් වීම අනුකූලව ආරම්භ වුණා. ඒ ආරම්භ වීමත් එක්ක පෞද්ගලික අංශයේ රාජ්‍ය ස්ථාන වගේම රාජ්‍යාංශීය සේවා ස්ථාන මේ සියලු තැන්වල කාර්යභාරයක් කොයි ආකාරයකට සිද්ධ වුණේ ආදී තොරතුරු පිළිබඳවයි ජාතික රූපවාහිනිය මේ විදිහට තොරතුරු ඔබට සමීප කළේ. ඒ සියලු කාර්යයන් සඳහා නගරයට පැමිණි බොහෝ දෙනෙක් මෙවර විටත් නගරයට බැහැරව ගොස් අවසానයි. මෙවර විටත් රැඳුණු කීප දෙනෙක් සහ අත්‍යවශ්‍ය සේවාවන් වල නිරත වන බොහෝ දෙනෙක් නගරයට බැහැරව තමන්ගේ ආකාරය සහ නිවෙස් කරා යන ආකාරය ලැබෙනවා. සමස්තයක් විදිහට අද දවසේ පිළිබඳව සදාන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට පළමුතැනදී තමන්ගේ අවශ්‍යතාවය නගරයට පැමිණීම ඉතාම ප්‍රශංසනීය අවස්ථාවක් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩු පිරිසක් අද දවසේ නගරයට පැමිණීමත් විශේෂ බව සඳහන් කළ යුතුයි. රටක ජන ජීවිතය ප්‍රකෘති තත්ත්වයට පත් විය යුතුයි. එසේ වුවහොත් මේ වෛරස් තත්ත්වය හමුවේ අපට අපේ ජන ජීවිතය යලි යථා තත්ත්වයට ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබට මට වඩා විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ කාර්යභාරය වෙනුවෙන් හෙට දවසේදී ඔබ මේ නගර කරා පැමිණෙන්නට බලාපොරොත්තු වෙන රැඳී සිටීවි. මේ මොහොතේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ ඇඳිරි නීතියේ අනතුරුව හෙට දිනේදී ඔබ මේ ස්ථානවලට පැමිණීමේදී ඇඳිරි නීතිය ලිහිල්ලුවක් ඔබේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට කිසිදු ලිහිල් භාවයක් ලබා නොදී ඔබ ඔබේ අවතුම් පවත්වා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. යරුවෙන් මේ වෙලාවේ අපට සිදු වෙනවා. ඒ නිසා කොරෝනා වෛරසය පරාජයට පත් කිරීම සඳහා අප කළ යුත්තේ ඉන් සැඟව සිටීම හෝ ඉන් පරිබාහිරව ජීවත් වීම නොවේ. ඒ සමග සටන් කරමින් ඒ සමග ජීවත් වෙමින් කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා අපේ දෛනික අවතුම් ප්‍රවෘත්ති අපේ කාර්යභාරය ඒ කාර්යභාරය කරන්න ඔබ හැමදෙනාම සූදානම් වෙමු කියන පණිවිඩය ජාතික රූපවාහිනිය විදිහට අපි ලබා දෙමින් මම සමුගන්නවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් අතර තිබෙන මේ දිස්ත්‍රික් මායිම කැලණි පාලමාස ප්‍රදේශයේ සිට මේ ප්‍රදේශයේ සාමාන්‍ය දිනයකදී නම් ඉතාම දැඩි වාහන තදබදයක් මේ රාත්‍රී 8 පමණ වන විට පවතිනවා. නමුත් අද පවතින තත්ත්වය මෙන්න මේ වගේ. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ ඇඳිරි නීතියට අපි ඉඩකඩ ලබා දී සෞඛ්‍ය වත්පිළිවෙත් වලට අපි නිවැරදි ඉඩක් ලබා දී අපි අපේ දෛනික අවතුම් කාර්යභාරයන් සිදු කරන්න උත්සාහ කරමු. ඒ පිළිබඳව සිහිපත් කරමින් මගේ සබඳතාව ලබා දෙනවා යාලි ප්‍රවෘත්ති. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු වූ අතපසුවීම් පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලාගත යුතු බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද පැවති සාකච්ඡාවේදී. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වය යලි ආරම්භ තිබෙනවා. වසංගතයක් පැමිණියද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුයි. නාවික හමුදාවේ සහ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. බස් රථ, ත්‍රිරෝද රථ ඉදිකිරීමේ වැඩබිම් හා මැණික් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස්වන ස්ථානවල සිටින පිරිස් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. වෛරසයේ පැතිර යාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන ජනතාව දැනුවත් කළ යුතුයි. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙත යොමු කර අවසන්. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කරනවා. පාසල් ආරම්භීමට පෙර දරුවන් මාධ්‍ය මගින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විදේශ රටවල අධ්‍යාපනය ලබන සිසුන් සහ තාවකාලික වීසාලාභී 3297ක් දිවයිනට ගෙනවිත් නිරෝධායනයට යොමු කර අවසන්.
විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. නීති විරෝධී මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු හා ග්‍රාමීය ජන ජීවිතයේහි ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. ආරක්ෂක අංශ පෙන්වා දුන්නේ විශාල මුදලකට නීති විරෝධී මත්පැන් අලෙවි කරන බව වාර්තා වී ඇති බවයි. ඉන් උද්ගත විය හැකි අවදානම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මන්තිරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් යලි ආරම්භ කළ යුතු වනවා. ජීවදත්ත එක් පද්ධතියකට ගොනුකොට ගුවන්ගමන් බලපත් සහ ඇඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතුයයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික හා කළමනාකරණ ක්‍රමවේද යලි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නයි ජනාධිපතිතුමා කාර්යසාධක බලකායට උපදෙස් දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත රටේ COVID-19 ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නිත්‍යානුකූල බව අධිකරණයේ පිළිගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ මෙරට සෞඛ්‍ය වංශකතාවේ සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුත් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. අද අපේ රටේ උත්තරීතර අධිකරණය මගින් පැහැදිලි තීරණයක් ලබා දුන්නා. පොලිසිය විසින් සද්භාවයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මේ ක්‍රියාත්මක කරන ලද ඇඳිරි නීතිය නීති අනුකූල බවට. ඉතින් ඒ නිසා ඇඳිරි නීතිය කඩ කරන අයට එරෙහිව අපි තා දැඩිව ක්‍රියා කරනවා. ඒ වගේම අද ලංකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ වංශ කතාවේ වගේම ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් ලැබපු දවසක් හැටියට හඳුන්වන්න පුළුවන්. පොලිසිය 83000කට ආසන්න පොලිස් නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත රටේ මේ COVID-19 රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ක්‍රියාත්මක කරන ලද ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට අපේ රටේ ගරු අධිකරණය පිළිගෙන තියෙනවා. ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් මංජුල කරුණාරත්න මැතිතුමා විසින් ලබා දෙන ලද පිටු 15කින් යුත් තීන්දුවේ ඒ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. COVID-19 රෝගයේ වැළඳුණු කිසිදු පුද්ගලයෙකු අද මේ වනතෙක් මෙරටින් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර අද දිනේද පූර්ණ සුවය ලැබූ 22 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව රෝහල් තුල ප්‍රතිකාර ලැබමින් සිටිනේ 511 දෙනෙකු පමණයි. COVID-19 රෝගයේ වැළඳී පූර්ණ සුවය ලබා දිනක් තුල රෝහල් වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 61 දෙනෙක්. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට ඊයේ තහවුරු රෝගීන් සංඛ්‍යාව 16 දෙනෙක්. ඔවුන්ගෙන් 13 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර එක් පුද්ගලයෙකු නාවික හමුදා සමාජිකයන්ගේ ආශ්‍රිතයෙකු බවයි වාර්තා වන්නේ. අනෙක් දෙදෙනා වාර්තා වූයේ ඩුබායි සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන්ගෙන්. COVID-19 රෝගයේ වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආරක්ෂක හමුදා සමාජිකයන් 12 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. මෙම පුද්ගලයන්ගෙන් 5 දෙනෙක් ජාතික බෝන් රෝග විද්‍යායතනයේද තවත් 7 දෙනෙක් නාවික හමුදා රෝහලේද අනෙක් තිදෙනා හෝමාගම මූලික රෝහලේද ප්‍රතිකාර ලැබුවා. වරින් වර සිදු කළ PCR පරීක්ෂණවලදී තහවුරු වූයේ තවදුරටත් එම නාවිකයන්ගේ සිරුරු තුල කොරෝනා වෛරසය නොමැති බවයි. එබැවින් පසුගිය 9 වෙනිදා හා 10 වෙනිදා ඔවුන් මුදා හැරුණා. රෝහල් වලින් පිටත්ව ගියද මෙම සියලු ආරක්ෂක හමුදා සමාජිකයන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට නියමිතයි. කොරෝනා වෛරසයේ පැතිරෑම් පාලනය කිරීමට තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙහි ස්ථාපනය කළ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අදත් රැස් වුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී COVID-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. ඉන්දියාවේ සිට පැමිණි නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් 94 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. ඒ පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. ඔවුන් යාපනයේ පුත්තලම කොළඹ යන ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්. නිරෝධායන ක්‍රියාවලිය අවසන් වන තෙක්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමද මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. නිරෝධායනයට ලක් කළ තවත් පුද්ගලයන් 175 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ ඉරණමඩු කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් එම පිරිසට පිරිම් පුද්ගලයන් 83 දෙනෙකු හා කාන්තාවන් 92 දෙනෙකු අයත්. කණ්ඩායම ඉරණමඩු කඳවුරට යොමු කරන ලද්දේ පසුගිය අප්‍රේල් 22 වෙනිදායි.
කොළඹ බණ්ඩාරනායක මාවත කෙසෙල්වත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් එම කණ්ඩායමට අයත්. සිය නිරෝධායන කාල සීමාව සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයන් පිරිසක් අද බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. එම් පිරිසට 10 දිනක ඇතුළත් ඔවුන්ට නිරෝධායනයේ සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන සහතික පත්‍රයද පිරිනැමුණා. යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන විඩත්තපලේ සහ අලිමංකඩ යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් සිය නිරෝධායන කාල සීමාව අවසන් කර ඊයේ පිටව ගියා. එම පිරිසට 220 දෙනෙකු ඇතුළත් 59 වෙනි සේනාංක පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 129 දෙනෙකුද නිරෝධායන කාල සීමාව අවසන් කර පිටව ගියා. ශ්‍රී ලංකාව තුළ ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායනය වී තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. ඒ වගේම මේ වන විට අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. හෙට දිනේදී ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් ඉන්දියාවේ චෙන්නයි නගරයේ සිට පුද්ගලයන් 479 දෙනෙකුත් කණ්ඩායමක් රැගෙනීමට නියමිතව තිබෙනවා. මේ වනිට සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා වීරෝදා රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට COVID ආසාදනය වුණා. නමුත් නාවික හමුදාව සක්‍රියව තවදුරටත් COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් මේ වන විටත් අද දිනේ වෙනටත් තවදුරටත් කරමින් පවතිනවා. ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂණ සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව සෞඛ්‍යාංශ පවසනවා. මාලිගාවත ප්‍රදේශයෙන් තෝරාගනු ලැබූ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ අදත් සිදු කෙරුණා. ඒ අතර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සහ COVID-19 ආසාදිතෙන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ද වනවා. පසුගිය දිනවල අපි නොකඩවා PCR පරීක්ෂණ කෙරුණා. නමුත් ඒ කිසිම PCR පරීක්ෂණයකින් කොළඹ නගර සභා බල ප්‍රදේශයට රෝගීන් මෙතෙක් වාර්තා වෙලා නැහැ. ඒ නිසා තවත් දිගටත් දිනක් හැර දිනක් PCR පරීක්ෂණ කිරීමට තමයි සැලසුම් කළ සී. කොළඹ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳින් නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳින් නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි. ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද වැඩ ආරම්භ කළා. කොරෝනා වෛරසයත් සමග සෞඛ්‍යාංශය බොහෝසේ කාර්යබහුල වුණා. ඔවුන් ජනතාවට ඉටු කළේ අමිල සේවයක්. පසුගිය සමයේ රෝහල් වෙත ජනතාව පැමිණියේ අත්‍යවශ්‍යම ප්‍රතිකාරයක් සඳහා පමණයි. අද දිනේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සාමාන්‍ය පරිදි ජනතාව පැමිණියා. සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු වලට ප්‍රතිකාර ලබා දීම සිදු වුණා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාරද අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. සායනවට විශේෂයෙන්ම පැමිණෙන රෝගීන් දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවත් දිනයත් වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඉතාමත්ම පහසු වෙනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න සැලකම් සඳහා පැමිණෙන රෝගීන් ඔවුන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. ඒ වගේම රෝහලට සායනවට හෝ ඒ සැලකමකට පැමිණීමේදී රෝගියා සමග මව හෝ පියා යනාගෙන් එක්කෙනෙක් පමණයි පැමිණෙන්න ඕන. ඒ වගේම අවධානය යොමු කරන්න ඕන මේ පැමිණීමේදී අනිවාර්යයෙන්ම මුව වැස්මක් නැත්නම් මාස්ක් එකක් දාගෙන ඉන්න ඕන. පසුගිය මාර්තු මාස 11 වෙනිදා తాවකාලිකව අත්හිටුවන් ලැබූ කොළඹ කොටස් වෙළඳපොළ අද යලි ආරම්භ කෙරුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාද සාමාන්‍ය පරිදි අද සිදු කෙරුණා. ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාල සීමාවේදී දීමනා හා වැටුප් ලබා දීම සිදු කරනු ලැබුවා. බොහෝ දෙනෙක් දැනට අපිට ඉල්ලීම් කරනවා විදේශ තැපෑල සඳහා අවස්ථාව සලසා දෙන්න කියන එක. නමුත් අපිට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. දේශයන් සඳහා ගමන් කරන ගුවන් යාන ගමන් නොකිරීම මෙතෙක්. නමුත් නාවික තැපෑල මගින් කරනු ලබන ගනුදෙනු වලට රටවල් 13ක් විතර සඳහා අපිට පුළුවන් වේවි. ඒ පිළිබඳව අපි ඉදිරියේදී ඉතා කඩනමින් දැනුම් දීමක් කරනවා. කොයි රටවල් වලටද අපිට තැපෑල් ප්‍රවාහන කටයුතු සිදු කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව. ඊට අමතරව දේශීය වශයෙන් ගත්තාම අද දවසේ අපි ආරම්භ කරා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු. ඒ වගේම ඉදිරි දවස් කිහිපයක් ඒ කටයුත්ත සිදු වෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අපේ අවම කාර්ය මණ්ඩලය යොදවා ගැනීමෙන් තැපැල් කාර්යාල කටයුතු අද සිට ඉදිරියට විධිමත්ව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ බෙදා හරිනු ලබන කොළඹ කොටුවේ හා පිටකොටුවේ පිහිටි වෙළඳසල්ද අද පෙරවරුවේ විවෘත කෙරුණා. කොළඹට නගරාශ්‍රිතව පිහිටි වෙළඳුන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටියා. මේ අතර අප වාර්තාකරු කියා සිටියේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවි කිරීම සඳහා ගොවීන් විශාල ප්‍රමාණයක් පැමිණි බවයි. දිවයින පුරා පිහිටි සතොස ජාලයේද ජනතාව වෙත භාණ්ඩ අලෙවි කිරීමට පියවරගෙන තිබුණා.
උදේ 8 ඉඳලා සවස් 5 වෙනකන් සියලුම අලුවැසලක් විවෘත වුණා. අපේ පාරිභෝගිකයන් ඉතාමත්ම විනයානුකූලව හැසිරුණා. අපේ සේවක සේවිකාවන්ට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ අද. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා හෙටත් අනිද්දාත් හැමදාම මෙවැනි සමාජ දුරස්ථභාවය තියාගෙන ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. සුපිරි වෙළඳසල්ද අද දිනේ විවෘත කෙරුණා. පාරිභෝගිකයන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම්ද සලසා තිබුණා. මේට්‍රික පරතරය පවත්වා ගැනීමේ ක්‍රමවේදවලට අනුව ජනතාවද තම අවශ්‍යතා සපුරා ගනු දක්නට ලැබුණා. දිවයිනේ කර්මාන්තපුර රැසක්ද අද විවෘත කෙරුණා. එහි සේවකයන් සඳහා ප්‍රවාහන හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සලසා තිබෙනු දක්නට ලැබුණා. අද පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදය මහ බැංකු නියෝජිතයින් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකු නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙන් ඇඳිරි නීතිය අද ලිහිල් කළ සහ ඇඳිරි නීතිය දිගටම පනවා ඇති එහෙත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් දැන්. අද උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අනතුරුව ඊතරම් ජනතාවක් හැටන් නගරයට පැමිණියේ නැතත් මේ වෙන විට සාමාන්‍ය වශයෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. ජනතාවගේ වෙනදාට වඩා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව දැඩි උනන්දුවක් දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය දුර ප්‍රමාණය පවත්වා ගැනීමෙන් කටයුතු කරන ආකාරය විශ්වවිද්‍යානුහරණය කරමින් මුඛාවරණ පැන සිටින අය පමණක් තුළට ගැනීමෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සේවාවන් ලබා දෙන ආකාරයක් අපිට දක්නට ලැබුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ තිබූ දින 48ක අඛණ්ඩ ඇඳිරි නීතිය ලිහිල් කළද නගරාශ්‍රිතව අද දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්. එහෙත් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කාර්යාල දුම්රිය සහ බස් ධාවනය කෙරුණා. මේ වන විට කළුතර නගරයේ වෙළඳසැල් විවෘත කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. කළුතර නගරයෙන් ආරම්භ වන දුම්රිය සේවාවන් පොදු ප්‍රවාහන සේවාවන් යම්තා දුරට ආරම්භ වුණත් කළුතර නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ අද පෙරවරුවේ බස් සහ දුම්රිය ගමනාගමන කටයුතු සඳහා දිගු පෝලිම් දැකගත හැකි වුණා. කේටිතුර ධාවනයට යොදවා තිබුණේ ශ්‍රී ලංගම බස් රථයි. රජය ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවද අත්‍යවශ්‍ය රාජකාරී සඳහා එක් වූ අයුරු ඉමේ. ආරක්ෂක අංශ විසින් ජනතාව දැනුවත් කිරීමද සිදු කරනු ලැබුවා. වවුනියාව දිස්ත්‍රික්කයේ දෛනික කටයුතුද සාමාන්‍ය ලෙස සිදු කෙරුණා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද රජයේ සහ පෞද්ගලික ආයතනවල රාජකාරී අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. දින 51කට පසු කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ලෙන් දුම්රිය ගමන් ආරම්භ කෙරුණේ අදයි. හෙට සිට උසස් පෙළට ඇතුළත් කරන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීමට ඔන්ලයින් ක්‍රමය භාවිත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට හෙට සිට අවස්ථාව ලැබී ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවියට පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි. එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් දක්වා අයදුම්පත් යොමු කළ හැකියි. සියලුම අයදුම්පත් ලබන ජූලි 12 වෙනි දිනට පෙර යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ 2016 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 19 දෙනෙකුට විරුද්ධව ගොනු කළ පැමිණිලි සම්බන්ධයෙන් ජනතාව අපෙන් අහනවා ඕගොල්ලෝ හොරු ඇල්ලුවාද මහ බැංකු හොරුන්ට මොකද කළේ টොප් 10 හොරුන්ට මොකද කළේ ඒ අය සමග අපි දැන් ඩීල් දාලාද කියලා තමයි ජනතාව අපෙන් ප්‍රශ්න කරන්නේ. ජනාධිපතිතුමාටවත් අපිටවත් නඩු පවරන්න බලය නැහැ. නඩු පැවරීම ස්වාධීන කරලා තියෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන නීතිපතිතුමාටත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් තමයි නඩු පැවරීමේ බලය තියෙන්නේ. ඒ නිසා අපි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අපි හම්බෙලා මීට වසර 4කට කලින් අපි ඉදිරිපත් කරපු පැමිණිලි වලට මොකද වුනේ කියලා අපි එතුමෙන් ඇහුවා. එතුමා කියන කතාව ඇහුවම අපිට කොමිසම ගැන දුක හිතෙනවා.
ඉන්නවා. එතුමා කියනවා මට ප්‍රමාණවත් විමර්ශන නිලධාරීන් නැහැ, මට නීති නිලධාරීන් නැහැ, මට මේක කරගෙන යන නිලධාරීන් දීලා නැහැ. හරි පැහැදිලි පෞගේ ආණ්ඩුව Tamanට එරේ වෙන අල්ලස් දූෂණ චෝදනා වලින් ගැලවීම සඳහා මේ අල්ලස් කොමිසම හදලා මේක ස්වාධීන කළෝ කියලා රටේ අඬබෙර ගැව්වට විමර්ශන නිලධාරීන් නීති නිලධාරීන් ලබා දෙන්නේ නැතුව කොමිසම අඩපණ කරලා කියලා කියන්නේ අපි නෙවෙයි කොමිසමේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. මේ වෙනකොට මේ සියලු පරීක්ෂණ නවත්තලා තමයි තියෙන්නේ. මේ පුද්ගලයන් ගෙන්නලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කිසි ඇමතිවරයෙක් ගෙනල්ලා නැහැ. කෝප් කමිටුවේ සමාජිකෝ ගෙනල්ලා නැහැ. පරීක්ෂණ සියල්ල අවසන් කරලා දේශපාලඥයන් ගෙන්න එක නවත්තලා තියෙනවා. ඒ නිසා අපි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අපි කිව්වේ කඩිනමින් මේවා ටිකට විරුද්ධව වහාම නඩු දාන්න. මේ වෙනකොට රාජිත සේනාරත්න මහත්තයාගේ රිෂාඩ් බදුද්දීන් මහත්මයාගේ සියලු නඩු පරීක්ෂණ අවසන්. නඩු දාන්න විතරයි තියෙන්නේ. මේ සියලු ලිපිගොනු ටික තියාගෙන ඉන්නවා. මේ පාස්කුවිරිදා ප්‍රහාරයේ චූදිතයන් බවට පත්වෙච්ච අයයි. මේ මහ පරිමාණ බරපතල චෝදනා එල්ල වෙච්ච අයයි මහජනතාව ඉදිරියට යන්නේ නැතුව වෙනත් උපක්‍රම භාවිතා කරනවා. මං හිතන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඒ හින්දා අපිට පේනවා මේ මැතිවරණේ එපා කියලා කියන කට්ටිය තමයි මේ මහා පරිමාණ චෝදනා වලට ලක් වෙලා ඉන්නේ. කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට සිදු කළ PCR පරීක්ෂණ කිහිපයක් දෝෂ සහගත බවට ඇතැම් පාර්ශව සිදු කළ චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසනවා. පටු දේශපාලන වාසිතකා සිදු කරන මෙවැනි ප්‍රකාශ මගින් ජාත්‍යන්තරය තුළ රට ලබා ඇති කීර්ති නාමයට පවා හානි සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කෙරුණා. උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. PCR පරීක්ෂණ සංවේදීතාවය උපරිම සාමාන්‍යයෙන් 70ක් විතර වෙනවා. එතකොට 100ක් ගත්තොත් එහෙම 70ක් නම් සංවේදීතාවය තියෙන්නේ. ඇත්තටම 130ක් ඇත්තටම කොරෝනා තියෙන අය නෙගටිව් විදියට වාර්තා වෙනවා හැම රසායනික ගාරේම. ඒක කාගේවත් අත්තරද්දක් නෙවෙයි. ඒක ලෝකේ හැමතැනම තියෙන එකක්. සැකයක් තියෙනවා නම් ඒ එකම ලෙඩාගේ සමහරවිට දෙතුන් සැරේ PCR කරනවා. ගොඩක්ම ලෝකෙට අර හඬ නගා මේක කරපු අර චීන දොස්තර ඉන්නවනේ. පස්සේ මිය ගිය එක්කෙනා එයාගේ PCR පරීක්ෂණ 6ක් කළා 6 වෙනි එකේ තමයි පොසිටිව් වුනේ. වෛරසයේ ස්වභාවය. මේ පරීක්ෂණ කටයුතු විද්‍යාල කරන්නේ මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ නෙමෙයි. මේ එක යන්ත්‍රයක්වත් ඊයේ පෙරේදා අපේ රටට ගෙන්නපු යන්ත්‍ර නෙමෙයි. දශක ගණනාවක් තිස්සේ විවිධ විද්වතුන් විසින් විද්‍යාපීඨ සහ වෛද්‍ය පීඨවල පරීක්ෂණ කටයුතු කරන යන්ත්‍ර. එම නිසා මේවා තුලින් මේ අවස්ථාවේදී පුරුදු පුහුණු වීමට විශ්වවිද්‍යාලවලට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අති නූතන තාක්ෂණය මුසු වෙච්ච ලෝකයේම පිළිගත් විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කටයුතු වලට භාජනය වෙන මුළු ලෝකයේම විද්වතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච ස්ථානයක් තමයි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ පරීක්ෂණාගාරය. අපේම රටේ අපේම කණ්ඩායම් දිවා රැ නොතකා වැඩ කරමින් මෙසේ මේ ජාතික කර්තව්‍යයට උර දෙද්දී ඇයිද මේ පරීක්ෂණාගාරවල ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනතාව අතරේ කුතුහලයක් ගෙනෙන්නට කටයුතු කරන්නේ. එවැනි කුතුහලයක් ඔවුන්ට තිබුණා නම් ඔවුන්ට තිබුණේ මේ ශාස්ත්‍රයේ විද්වත් මහාචාර්යවරුන් සහ ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහිීමයි. පටු දේශපාලන සමාජමය ප්‍රශ්නවලට මේ විශ්වවිද්‍යාල මැදිහත් කරගන්න යාමෙන් ජාත්‍යන්තරය තුල අප ලබාගෙන තියෙන කීර්තිනාමයට පවා හානියක් සිදු වෙනවා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණිද්දා දෙපාර්තමේන්තුව පවසනවා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඊට හේතුවයි. කාලගුණිද්දා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කියා සිටි මධ්‍යම සබරගමුව ඌව දකුණ බස්නාහිර වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක් වූ වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනට ඈතින් බෙන්ගාලබොක්ක අවට ප්‍රදේශයේ අන්ඩමන් දූපත් වල දැනට තියෙන පොඩි කැළවෙන ස්වභාවයක්. එතන මේ තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් බෙන්ගාලබොක්ක ප්‍රදේශයේ ඉදිරියට ගමන් කරන බව පේනවා. හැබැයි මේක අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වීමේ ලකුණු පහළ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒක 13 14 වගේ දිනයන් වල තමයි තියෙන්නේ. නමුත් මේකේ ඍජු බලපෑමක් නැහැ දැනට. මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි තා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂාපතනය හේතු කොටගෙන ඒ අවට ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවෙනවා. මේ දීවර ප්‍රජාව ගත්තොත් විශේෂයෙන්ම මන්නාරමේ ඉඳන් කොළඹ හරහා මඩකලපුව දක්වා තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවෙනවා. විශේෂයෙන්ම මේක තියෙන්නේ සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ.
දැදුරුවේ ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් වාන්දොරටු වටෙන් දෙකක් අඩි 1 බැගින් ඊයේ රාත්‍රියේ විවෘත කරනු ලැබුවා. එමගින් තත්පරයට ඝන අඩි 1500ක ජල පරිමාවක් දැදුරුවේට මුදා හැරෙන බවයි ජලාශය භාර ඉංජිනේරු කේ.ඒ. සම්පත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. ගංවතුර ආපදාවට පෙර සූදානමක් ලෙස ගින්ගඟේ ගාල්ල වක්වැල්ල පාලමයට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව ඊයේ ක්‍රියා කළා. අපද්‍රව්‍ය සිරවීම නිසා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පැවතිය හැකියි. දකුණු නාවික විධානයේ භාර ආඥාපති රියාඩ්මිරාල් කස්සප පෝල් මහතාගේ උපදෙස් පරිදි නාවික කිමුදුම් අංශයේ කණ්ඩායමක් මෙහෙයුමට එක්ව සිටියා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී පළ වූ පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් මේ. ශාලාව හමුදා කඳවුරේ බෝම්බ පිපුරුණා, මීතට මුල්ල කුණු කන්ද, එතකොට සාමසර කන්ද නාය ගියා. මේ වගේ මේ ප්‍රාදේශීය ව්‍යසනයක්වත් කළමනාකරණය කරගන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුවක් තමයි මේ නැවත කැඳවන්න කියන්නේ. ලංකා ඉතිහාසෙ තිබිච්ච විනාශකාරීම පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕනේ කියලා මේ කරන ඉල්ලීම මං හිතන්නේ ජනතාවට ආදරෙන් කරන දෙයක් නෙමෙයි. පොකුරු වශයෙන් ඒ ආසාදිතයන් පැමිණීමේ අවස්ථාව බොහොම වැඩි. විශේෂයෙන්ම අනික ප්‍රදේශ ගත්තාන් පස්සේ මේ විදිහට පොකුරු ඇති වුණොත් දෙවන රැල්ල ඇතිවීම කඩත් වළක්වන්නට බෑ. මේ අය ආණ්ඩු පක්ෂයක් විදිහටත් ෆේල්, විපක්ෂයක් විදිහට ඊටත් වඩා ෆේල්. මේ ස්වභාවික අර්බුදයක් විසින් අපේ මුළු ලෝකයේම සමාජ ජීවිත අර්බුදයට ලක් කරන වෙලාවක ඒ උවදුරෙන් එළියට යන්න රජයක් වැඩ කරනකොට ඒ රජයට විශාල අර්බුදයක් ඇති කරන්න, එහෙම නැත්නම් තමන්ගේ නොහැකියාව, තමන්ගේ විපක්ෂයක් විදිහට තමන්ගේ යුතුයකම් ඉටු නොකිරීමේ ස්වභාවය ලෝකෙට පෙන්වන එක තමයි මේ අය කරන්නේ. මේක දේශපාලනිකව පරාජයට පත් වෙන නියමිත උත්සාහයක්. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ගැසට් නිවේදනය මගින් බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙන්නේ මැතිවරණ දිනේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපති වශයෙන් තෝරාපත් වෙන විටත් එතුමා විධිමත් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවයෙන් ඉවත් වී නොසිටිය බව. ඉතින් මේක ගැන ඉදිරි කාලේදී අපි ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණ ක්‍රියාමාර්ගයත් ප්‍රථම අවස්ථාව මේක නෙමෙයි. මේ අධිකරණයට ගියානේ. කවුද එන්ජිఓ කාර්යෝ දෙන්නෙක් ලවා ඒ නඩුව දාගත්තා. ඒ නඩුවේදී විත්තියෙන් කරුණු විමසුවේ නැහැ. ඒ කියන්නේ බැලූ බැලමට පෙනෙන නඩුවක්වත් නැහැ කිව්වා. මෙතන උසාවියේ ඒකමතිකව විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් තීරණය කළා විත්තියෙන් කරුණු විමසන්න අවශ්‍යතාවයක් නැත. මේ නඩුව පුස්සා කිසිම හරයක් නැහැ, කිසිම වටිනකමක් නැහැ. උසාවියේ කාලය නාස්ති කිරීම. එම නිසා විත්තිපක්ෂයෙන් කරුණු විමසන්නේ නැතුව නඩුව විසික් කළා දැම්මා. ඉතින් ඒක ඉතින් ඉවරයි. නීතියේ මූලික සිද්ධාන්තය තමයි උසාවිය යම්කිසි කරුණක් සම්බන්ධයෙන් තීරණයක් දුන්නාම ඒක ආයි දෙවනි සැරේ, 10 වෙනි සැරේ, 25 වෙනි සැරේ උසාවියට ගෙන්න බෑ. ඒක ඉවරයි. ඒතකොට උසාවි පාවිච්චි කළා මොකද්ද මේ කරන්න හදන්නේ? ජන මතයට එරෙහි වීම. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්, මේ රටේ මෙවැනි ව්‍යසනකාරී තත්වයකට මුහුණ දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයක් කියන එක රටේ හැම ජනතාවම දන්නවා. ඒ නිසා ඊළඟ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අපි මේ ඇති වෙලා තියෙන තත්වයෙන් ජනතාව මුදව ගන්නත් අවශ්‍ය නායකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. කොරෝනා වසංගත තත්ත්වය ආවේ මුළු මහත් ලෝකෙටම. ඇමරිකා එක්සත් ජනපදයේ කොර වෙච්ච විදිය කවුරුත් දැක්කා. ඒ බටහිර සුපිරි බලවතුන් වසංගතය හැමුවේ කොර වෙනකොට මේ රටේ සමාජය ආරක්ෂා කරගෙන මේ රට මේ ගානට බේර ගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුව නිසා. අර අසමත් පාලන රැළ හිටියනම් ඔය දැන් කර ඉන්න කයිවාරු තමයි කර ඉන්නේ. මතකනේ සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙච්ච දෙයට මක් කරන්නද කියලා hina විවි ආපු විදිය. මේගොල්ලෝ හිටියනම් කොරෝනා වසංගතෙත් පැතිරෙන්න දීලා දැන් ඉතින් මොනෝ කරන්නද ඇමරිකාවත් අපිට වඩා උඩින් ඉන්නේ කියලා කියයි. සියලු පාර්ශ්වයන් රැකබලා ගැනීම අතින් කරන්න තියෙන හැමදේම කළා. විශ්‍රාමිකයන් 6,45,000කට නිසි වෙලාවට විශ්‍රාම වැටුප දුන්නා. සමහර අවස්ථාවලදී විශ්‍රාම වැටුප දීලා රාජ්‍ය උසුසල ළඟට අරගෙන ගිහිල්ලා බේත් ටික අරන් දීම දක්වාම අපි මැදිහත් වීමක් කළා. ඒ සියල්ලට අමතරව ආදායම් අහිමි වූ කියලා තවත් කැටගරි එකක් අපි අඳුනගත්තා. තව 19 ලක්ෂයකට ආණ්ඩු විශේෂ ප්‍රතිපාදනයක් මෙතෙන්දී ලබා දුන්නා. ඒ අතර අපි ආණ්ඩුවක් විදිහට දැක්ක මෙන්න ගොවීන්ට එළවලු ටික විකුණ ගන්න විදියක් නැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා එළවලු කිලෝ 14 ලක්ෂයක් මිලදී ගත්ත මුල් දින කිහිපය තුළ විතරක්. ඒ වගේම මාළු ටික මිලදී ගත්තා. ලයිට් බිල ගෙව්වේ නැතත් ලයිට් කැපුවේ නැහැ. වතුර බිල ගෙව්වේ නැහැ කියලා වතුර කැපුවේ නැහැ. කසල කළමනාකරණය කළා. දුරකථන සහ අන්තර්ජාල සේවා සියල්ල විධිමත්ව පවත්වාගෙන ගියා. පෝර ටික ගොවීන්ට වෙලාවට දුන්නා. වූහාන් නුවර ඉඳලා පටන් ගත්ත ගමනේ විදේශගතව හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙරට කැඳවා ගැනීම වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කරනවා. මෙරට තුල හිර වෙලා හිටපු විදේශිකයන් හා සම්බන්ධ තත්ත්වයන් කළමනාකරණය කළා. නිරෝධායන නීතියට යටත්ව, මැතිවරණ නීතියට යටත් වගේම මේ රටේ දූෂිත වැඩබැරි විපක්ෂයේ සියලු මඩ අවලාද මැද්දේ තමයි මේ හැමදේම කළේ.
සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.